හරි අපි එමුණ අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා පේපර් 4 සම්බන්ධ කාරණා ගැන. ඒතර අපි මේ වෙද්දී පේපර් 3ක් සාකච්ඡා කරලා ඉවරයි. අපි අද දවසේදී 4 වෙනි පේපර් එකේ තියෙන ගණන් ටික කොහොමද සදාගෙන එක සාකච්ඡා කරන්න යනවා. හරි බලන්න මේකේ තියෙන පළවෙනි ගණන බැලුවොත් තියෙන පළවෙනි ගණනේ වාට කියනවා මූලික ඒකකයක් නොවුනේ පහත කුමක්ද කියලා අපි ගන්නවා. පළවෙනි එක අපිට දීලා තියෙනවා ඉස් කියලා සංකේතයක්. අපි දන්නවා මේ ඉස් කියලා දීලා තියෙන්නේ තත්පර. දැන් අපි දන්නවා තත්පර කියලා කියන්නේ කාලයේ මනින මූලික ඒකකය කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඒක නිවැරදි විදිහට අපිට බාර ගන්න පුළුවන් තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට දීලා තියෙන්නේ kg. ඒකේ සිම්පල් k සිම්පල් k කියලා දීලා තියෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේක මේක තියෙන්නේ කිලෝග්‍රෑම් කියන ඒකකය තමයි මේ දීලා තියෙන්නේ. අපි දන්නවා කිලෝග්‍රෑම් කියලා කියන්නේ ස්කන්ධේ මනින මූලික ඒකකය කියලා අපි දන්නවා. ඊට පස්සේ අපිට කොහෙන්ද දීලා තියෙනවා සිම්පල් k. අපි දන්නවා මේ සිම්පල් එක කියලා කියන්නේ මීටරය. මීටරය කියන්නේ නම් දිග මනින මූලික ඒකකය කියලා අපි ගන්නවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා හතරවෙනියට ඇම්පියර් නැත්නම් කැපිටල් E අකුරක් දීලා තියෙනවා. මේ කියන්නේ ඇම්පියරය. අපි දන්නවා ඇම්පියරය කියලා කියන්නේ ධාරාව මනින මූලික ඒකකය කියලා අපි ගන්නවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා පස්වෙනි උත්තරේ G අකුරක් දීලා තියෙනවා. එතකොට අපිට මෙතනදී ගන්න වෙන්නේ මේ G කියලා කියන්නේ නම් ජූල් කියලා අපිට ගන්න දෙන්නේ. එතකොට ඇත්තටම මේ ජූල් කියලා කියන්නේ කාර්ය මනින ඒකකයක්. කාර්ය එහෙම නැත්නම් ශක්තිය මනින ඒකකයක්. හැබැයි මේක අපි සලකන්නේ මූලික ඒකකයක් විදිහට නෙවෙයි. මේක අපි සලකන්නේ ජූල්මන් ඒකකයක් විදිහට. ඒක නිසා මට මේකේ පිළිතුර විදිහට තෝරන්න තියෙන්නේ අක්කල් 5. හරි ජූල් තමයි මේකේ මූලික ඒකකයේ නොවැඩි නම් විදිහට සලකන්න වෙන්නේ. හරි අවශ්‍යයි සම්පූර්ණ කරගන්න. හරි ඊට පස්සේ අපි යනවා දෙවෙනි ගාන කතා කරන්නේ. දෙවෙනි ගානේ දෙවෙනි ගාන මෙහෙම. W වලාකියන් සමානයි සිම්පල් k වාරයක් එක ධන f විදීම කැපිටල් A. මෙන්න මේක දෙලා තියෙනවා. යන සමීකරණයේ W මගින් කාර්යද f මගින් බලයද නිරූපණය කරනවලු. ඒ සහ A වල තියෙන මාන පිළිවෙලින් වන්නේ මොනවද කියලා වගේ අහනවා. දැන් ඔබට ඕන නම් පුළුවන්කම තියෙනවා මේක වැඩ කරන්න. මේක තුට්ටක් ප්‍රසාරණය කරලා ලියනවා. ඒ මොනවද වෙනවා W සමානයි k ධන k f විදීම කැපිටල් A කියලා අපිට ගන්න. එහෙම ගත්තොත් එහෙම අපි කියන්න පුළුවන් හේම මේක මේ k වල තියෙන මාන w වල තියෙන මාන වලට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ තුන්ක අවශ්‍යතාවය තමයි k වල තියෙන මාන සමාන වෙන්න ඕනේ w වල තියෙන මාන වලට. ඒ මොනවද අපිට කෙලිම ගන්න හැකි w කියලා කියන්නේ නම් කාර්යයක් නේද? අපි දන්නවා සාමාන්‍ය මේ කාර්ය කියන එක නම් අපි ලියාගන්නේ කොහොමද? බලය වැඩි කිරීම බලයේ දිශාවට ගමන් කරපු දුර. එහෙමනොත් අපිට ගන්න හැකි කාර්යයේ තියෙන මාන සමානයි බලයේ මාන වැඩි කිරීම දුරේ මාන කියලා ගත්තේ. දැන් අපිට කාර්යයේ මාන කිරීම පාඩම් නම් කිසි ගැටලුවක් නැහැ. පාඩම් නැති කෙනෙකුට ගන්න ක්‍රමය තමයි මේක කියලා දුන්නේ. එහෙමනම් පාඩම් ගන්න හැකි කේවල තියෙන මාන නම් මෙතනින් එනවා. බලයේ මාන කියන්නේ m l t වල වෙන දෙකයි. දුරේ මාන නම් l. එහෙනම් සුළු කරලා ගත්තොත් මෙතනින් එනවා m l වල වර්ගයෙන් t වල වෙන දෙකයි කියනවා. මේ ඉන්නේ කේවල තියෙන මාන. පැහැදිලිද පුතේ? ඔන්න කේවල මාන ගත්තා. ඊට පස්සේ තව වගේ මතන්නේ කේවල මාන. එහෙනම් කේවල මාන ඔබට බාගන්න ඕනි නම් මේක මෙහෙම වැඩක් පුතේ කරන්න පුළුවන් ඊළඟට. බලන්න. ඊළඟට මම ගත්ත දේ තමයි මේක දිහා බලනවා. මේක දිහා බැලුවොත් ඔයාලට පේනවා f වෙදීම a කියන කෙනා එකතු වෙනවා එකද. සමීකරණේ මානම නිවැරදිද? සමීකරණේ මානම නිවැරදි වෙන්න නම් අනිවාර්යයෙන් මේ එකේ තියෙන මාන f වෙදීම ඉවර මාන වලට සමාන වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? මේක ඇක්චුලි කොහොමද බලලා ගන්නවා? එහෙනම් මේ වුණා මම කියනවා f වෙදීම a වල පවතින මාන සමාන වීමයි ආනද නිකම්ම එකේ මාන වලට. ඒක කියන කෙනාට මාන නෑ නේද? එහෙනම් f වල මාන වෙදීම a වල මාන සමාන වෙන්න ඕනේ නිකම්ම එකකට. ඒ කියන්නේ ඔබට මෙතනින් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. a වල මාන සමාන වෙන්න ඕනේ f වල මාන වලට. හරි. එහෙනම් දෙකෙනෙක් වාට a වල මාන ගන්න පුළුවන්. f කියලා කියන්නේ නම් බලයක්. බලයේ මාන නම් m l t වල වෙන දෙකයි. එහෙනම් මෙන්න කියනවා a වල මාන සමාන වෙන්න ඕනේ කාටද? m l t වල වෙන දෙකට.
එහෙනම් වාගේ අහන්නේ K සහ E වල මාන එහෙනම් K වල මාන නම් M වල පළවෙනි පදය L වල වර්ගය T වල ඍණ දෙකයි ඊට පස්සේ E වල මාන නම් අපිට එන්නේ M වල පළවෙනි පදය L වල පළවෙනි පදය සහ T වල ඍණ දෙවෙනි පදය. ඒ වගේ පිළිතුරක් තියෙන්නේ කවුද? තුන්වෙනි එක තමයි ඒ වගේ පිළිතුරක් තියෙන්නේ. එහෙනම් මම මේක ගන්නවා තුන්වෙනි එක තමයි පිළිතුර දෙන්නේ ඕනේ. අවශ්‍ය සම්පූර්ණ කරගන්න. හරි. ඊට පස්සේ මම යනවා තුන්වෙනි ගාන ගැන සලකා බලන්න. කියනවා දිග ස්කන්ධය සහ බලයේ යන රාශියේ මාන L M සහ M ලෙස සැලකුම් විට කාලයේ මාන වන්නේ කුමක්ද කියලා අහනවා. දැන් අපි දන්නවා මේ වගේ ගානක් හදන්න යනවා නම් එක්කෝ කාලයෙන් පටන් ඔතෙන් ගෙනියන්න ඕනේ. හැබැයි කාලයෙන් පටන් ඔතෙන් ගෙනියන එක ලේසි වාස් වෙන්නේ නැහැ. ඒ විදිහට අපි කරන්නේ මොකක්ද? අපි කරන්නේ මෙතනින් පටන් ගන්න සුළු කරගෙන ඇවිල්ලා බලනවා මේකේ කාලයෙන් මාන ලැබෙන්නේ කාගෙන්ද කියලා. එන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මේක සුළු කරන්න. මෙන්න මම යනවා පළවෙනි ගානට. පළවෙනි කියන්නේ M වල භාග්‍යවෙනි බලය, L වල භාග්‍යවෙනි බලය සහ F වල භාග්‍යවෙනි බලය කියලා ගත්තා එක. මේක මම සුළු කරලා ගත්තොත් M කියන්නේ නම් ස්කන්ධයක්. කමන්නේ ඒකේ මාන නම් ඉන්නේ M වල භාග්‍යවෙනි බලය කියලා තමයි කියන්නේ. L කියන්නේ මේකේ තියෙන දිග ප්‍රමාණයක්. එතකොට දිග ප්‍රමාණයක් නම් අපිට L වල භාග්‍යවෙනි බලය කියලා ගන්න හැකියි. F කියන්නේ නම් බලය. බලයේ තියෙන මාන නම් ඉන්නේ M වල T වල ඍණ දෙවෙනි බලයයි. හැබැයි ඒකේ භාග්‍යවෙනි බලයයි. එහෙනම් මේක මම සුළු කරලා දෙනවා M වල භාග්‍යවෙනි බලය, L වල භාග්‍යවෙනි බලය, M වල භාග්‍යවෙනි බලය, L වල භාග්‍යවෙනි බලය සහ T වල ඍණීකරි බලය කියලා ගත්තා එක. එහෙනම් මේක සුළු කරලා නම් එනවා M වල පළවෙනි බලය, L වල පළවෙනි බලය සහ T වල ඍණීකරි බලය කියලා එනවා. එහෙනම් අපි මේ බලාපොරොත්තු වෙච්ච පිළිතුරක් දෙවි මේක. හරි එහෙනම් මේක අපිට දැක ගන්න වෙනවා. ඊට පස්සේ අපි චුට්ටක් කියොත් දෙවෙනි පිළිතුර චෙක් කරලා බලමු. දෙවෙනි පිළිතුරේ තියෙන්නේ M වල භාග්‍යවෙනි බලය ඊට පස්සේ L වල භාග්‍යවෙනි බලය අර M වල භාග්‍යවෙනි බලය L වල භාග්‍යවෙනි බලය සහ F වල ඍණ භාග්‍යවෙනි බලය. දැන් ඔයාලට බලන්න තියෙනවා මේකේ මාන චෙක් කරන්න. M කියන්නේ නම් ඉතින් M වල භාග්‍යවෙනි බලය තමයි L වල භාග්‍යවෙනි බලය. F කියන්නේ නම් බලයක්. බලයේ මාන නම් කියනවා M L T වල ඍණ දෙකයි. ඕකේ ඍණ භාග්‍යවෙනි බලය කියලා එන්නේ. එහෙනම් මේක මම සුළු කරලා ගත්තොත් මෙතන කියනවා M වල භාගය L වල භාගය මෙතනින් M වල ඍණ භාගය ඊට පස්සේ L වල ඍණ භාගය T වල ඍණ එකවෙනි භාගය ඍණ එක කියලා දාන්නේ තන එක කියලාද මෙතන කියන්නේ ඍණ දෙක තුන වෙනවද ඍණ භාගය M ඍණ එකයි තුන වෙලා ගන්න වෙනවා දෙක භාගය තුන තමයි දැන් පොඩ්ඩක් අපි සුළු කරලා බලුවොත් මේකේ මෙහෙම වෙනවානේ මෙතන කියනවා M වල මෙයාගේ භාගය මේකේ ඍණ භාගය. M වල පිටුවේ භාගය. L වලට කියොත් මේකේ ධන භාගය ඍණ භාගය. මේකේ පිටුවේ භාගය. T වලට කියොත් T වල පළවෙනි භාගය. එහෙනම් අපිට මේකේ අපිරිතරක් විදිහට ගන්න පුළුවන් T වල පළවෙනි භාගය කියලා. දැන් වගේ කෙනෙකුගේ මේකේ පිටුවේ භාගය. දැන් පිටුව ටික සුළු කරපුවාම කාලේ මාන ලැබෙන්නේ කාගේද කියලා එන්නේ. එහෙනම් මට ගන්න පුළුවන්කම තියෙනවා මේකේ පිළිතුර විදිහට එන්න ඕනේ ආපදේක. හරි. අද ඔබ ගෙදර ගිහිල්ලා අලිත්‍යමත් පරීක්ෂා කරලා බලන්න. 3 4 5 කියන පිළිතුරු මේ විදිහට මානවල සුළු කරලා බලන්න. එතකොට මම හිතනවා ඒවල කාලේ මානේ එකක් නැති වෙයි. මේ වගේ වෙනස් විදිහ මොනවාරි මානයක් වල ලැබෙයි. පැහැදිලි. එහෙනම් ගෙදර ගිහිල්ලා පිළිතුරු චෙක් කරලා බලන්න. හරි. අවශ්‍යයි සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්නාංක 4ට. මෙන්න ප්‍රශ්නාංක 4 කියන කතාව. පාසලක් කුමන උපසර්ග අතර විශාලත්ව අතර අනුපාතය 10 ඍණ තුන්වෙනි බලයක් නොවේද කියලා අහනවා. දැන් මේකෙන් අනුපාත අතර සම්බන්ධතාවය 10 ඍණ තුන්වෙනි බලයක්. දැන් බලමු. පළවෙනියටම දීලා තියෙනවා පිකෝ ගෙවීම නැනෝ කියලා. අපි දන්නවා පිකෝ කියන්නේ නම් මිලි මයිකෝ නැනෝ පිකෝ. පිකෝ කියන්නේ 10 කට 12 වෙනි බලයක්. නැනෝ මිලි මයිකෝ නැනෝ කියන්නේ 10 ඍණ 9 වෙනි බලයක්. එහෙනම් මේකෙන් නම් සුළු කරලා ගත්තොත් එහෙම මේගොල්ලෝ කියන අනුපාතය නම් එන්නේ 10 ඍණ 3 වෙනි බලයක් කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ දෙකේ අනුපාතය 10 ඍණ 3 වෙනි බලයක් වෙනවා පිකෝ ගෙවීම නැනෝ වල. ඊට පස්සේ උත්තරේ
නිවැරදි පිළිතුරක්. ඊට පස්සේ දෙවෙනි පිළිතුරට යනවා මයික්‍රෝ කිරීම මිලි. එතන මයික්‍රෝ කියන්නේ අපි දන්නවා 10 වෙනි 6 වෙනි බලයක්. මිලි කියන්නේ 10 වෙනි 3 වෙනි බලයක්. සුළු කරලා ගත්තොත් පිළිතුර එන්නේ 10 වෙනි 3 වෙනි බලයක්. එහෙනම් ඒක නිවැරදි පිළිතුරක් විදිහට ගන්න හැකියි. අපේ නම් තුන්වෙනි පිළිතුර මේකේ ඉන්නේ කිලෝ බෙදීම මෙගා කියලා. මේ කිලෝ කියලා කියන්නේ නම් 10 තුන්වෙනි බලයක්. මෙගා කියන්නේ නම් 10 6වෙනි බලයක්. එහෙනම් සුළු කරලා ගත්තාම මෙතන කියනවා 10 වෙනි තුන්වෙනි බලයක්. ඒකත් නිවැරදි පිළිතුරක්. අපි ගන්න වැරදි එක. නැනෝ බෙදීම මයික්‍රෝ කියලා එනවා. මෙතන කියනවා නැනෝ බෙදීම මයික්‍රෝ. බලමු. මිලි මයික්‍රෝ නැනෝ කියන්නේ නම් 10 වෙනි 9 වෙනි බලය. මයික්‍රෝ කියන්නේ නම් 10 වෙනි 6 වෙනි බලය. එහෙනම් මේ දෙක සුළු කරලා ගත්තොත් මෙතනත් දෙන්නේ 10 වෙනි 3 වෙනි බලයක්. ඊට පස්සේ අවසන් උත්තරේ බලමු ඒකත් චෙක් කරලා මෙතනින් කියලා තියෙනවා ගිගා බෙදීම මෙගා කියලා. අපි දන්නවා මිලි මයික්‍රෝ මෙතන ගිගා වලදී කිලෝ මෙගා ගිගා කියන්නේ නම් 10 9 වෙනි බලයක්. ඊට පස්සේ මෙගා කියන්නේ නම් 10 6 වෙනි බලයක්. එහෙනම් සුළු කරලා ගත්තොත් මෙතන කියනවා 10 3 වෙනි බලයක්. පැහැදිලිද? එහෙමනම් වාගේ අහන්නේ 10 ඍණ 3 වෙනි බලයක් නොවන්නේ කාගේද කියලා යහන්නේ. එහෙමනම් පිළිතුර දෙන්නේ අපවහ. පිළිතුර අපවහ. හරිද? ඊට පස්සේ මම යනවා පස්වෙනි ගානට. මෙන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන ගන්න කියනවා විද්‍යාකාරී භාවිතා කරන ගොඩනී කැලිබරයක් තනායතේ ප්‍රධාන පරිමාණය මිලිමීටර 49ක් සමාන කොටස් 50කට බෙදා සාධාරණ ගොඩනී පරිමාණයක් මගින් එමගින් ලබාගත් මිනිමම් විය නොහැකි කුමක්ද කියලා අහනවා. දැන් මේ වගේ තැනකදී ඔයාලට මොකද කරන්න වෙන්නේ? පළවෙනිම ඔයාලට හොයලා බලන්න වෙනවා මේකේ අවම මිනිම කීයද කියලා. මේ අවම මිනිම කීයද කියලා බලලා තමයි මේකේ පිළිතුරක් දෙන්න යනවා නම් ඔයාලට යන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මේක දිහා බලමු චුට්ටක්. ඉස්සලම යන්නේ අවම මිනිම හොයන්න උත්සාහ කරමු. අපි දන්නවා මේ වල තියෙන ලැබුණේ පරිමාණයක අවම මිනිම කියන කෙනාම නම් එන්නේ ප්‍රධාන පරිමාණ කොටසක දිග. ප්‍රධාන පරිමාණ කොටසක දිගෙන් අපි අඩු කරන්න ඕනේ වර්නියර් කොටසක දිග. වර්නියර් කොටසක දිග අඩු කිරීමක් කරන්න ඕනේ. එහෙමනම් අපිට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා මේකේ ප්‍රධාන පරිමාණය හදාගෙන තියෙන්නේ මිලිමීටර කැලි වලින්. දැන් ඊට පස්සේ වාට කියනවා වර්නියර් පරිමාණය හදාගෙන තියෙනවා කියන්නේ කොහොමද? මේක කියනවා ප්‍රධාන පරිමාණය මිලිමීටර 49ක් ගන්න. මේක කෙලින්ම වර්නියර් යස්සේ කැලි 50කට බෙදලා එහෙනම් මම වර්නියර් කැලි දිගෙනවා. එහෙමනම් ඔබ මෙතනින් සුළු කරලා ගත්තොත් වාට මේකෙන් ගන්න හැකි මේක රැකෙන්නේ 50 එකක් මිලිමීටර කියලා නේද? 50 එකක් මිලිමීටර කියන්නේ 0.02 මිලිමීටර කියලා එනවනේ. ඒ කියන්නේ මෙයාගේ අවපිනම විදියට එන්නේ 0.02 මිලිමීටර කියලා. දැන් අපි මේකේ උත්තර දිහා පරීක්ෂාවෙන් බලමු. මේකේ උත්තර දිහා බලුවොත් මේකේ ලබාගත් නොහැකි විනුමක් නැත්නම් ලබාගත් විනුමක් කියේ නොහැකි මොකක්ද කියලා යහන්නේ. හරි. දැන් ඔබට මෙතන කියන්න පුළුවන් නේද? මේ විදිහේ නම් අවම විනුම ලැබෙන්නේ පුතේ. ඔබට ලැබෙන අවසන් උත්තරේ ඉරන්ටි සංඛ්‍යාවක් වේ යුතුයි. මේ දිහාම බලලා කියනවා ඔබට ලැබෙන අවසන් උත්තරය ඉරන්ටි සංඛ්‍යාවක් වේ යුතුයි මේකේ විදිහට කියනවා. ඉරන්ටි සංඛ්‍යාවක්. නැත්නම් කියනවා දෙකේ ගුණ කරන සංඛ්‍යාවක් වෙන්න ඕනේ කියලා. දැන් අපි නම් මෙහෙම නවදාලා බලන්න. බලන්න මේ කතාව දෙන්නත් කියන්නේ මේක. දැන් අපි මෙහෙම සුළු කරලා ගත්තාම ආව 0.5 කියලා. අවම විනුමට. එහෙමනොත් එහෙම ඔබ සිල් ලබා ගන්න හැම පාඩම්යක්ම 0.5 ගුණාකාර වලින් ලැබෙන්න ඕනේ. හරි දැන් මේක දිහා දැන් බලමු කතාව මොකක්ද කියන්නේ කියලා. දැන් මේක දිහා බලුවොත් මේක පළවෙනි උත්තරේ විදිහට ඔබට යෝජනා කරනවා 6.9 මිලිමීටර. මේක පුළුවන්ද? පුළුවන්. එයි මේක 0.5 දෙකේ ගුණාකාර විදිහට තමයි ලැබෙන්නේ. එහෙනම් ඒක කීයක උත්තරයක්? ඊට දෙවෙනි උත්තරේ යනවා 11.8. මේක වෙන්න පුළුවන් උත්තරයක්. දැන් ඊළඟට තුන්වෙනි උත්තරේ මේක දීලා තියෙනවා 9.43 මිලිමීටර. මේ වගේ උත්තරයක් ගන්න පුළුවන්ද පුතේ? මේ වගේ උත්තරයක් අපිට ලබා ගන්න බෑ. අර එහෙනම් මේක පිටුර විදිහට එන්නේ අංක 3. ප්‍රශ්න.
පිළිතුර දෙන්නේ උත්තර අංක. අනිත් ඒවා කොහොමද චෙක් කරලා බලන්න ඒවා දශම බිඳුවයි එකේ ඉතිරි තුරු දෙනවා. හරිද? ඊට පස්සේ ඔබ යනවා හයවෙනි ගණනට. හයවෙනි ගණනට වගේ ඉන්නවා ආලෝක වර්ෂයේ තියෙන SI එක කියලා. මොකද මේ ආලෝක වර්ෂය කියන්නේ? අපි දන්නවා මේ ආලෝක වර්ෂය කියලා කියන්නේ ඉතාමත් විශාල දුර ප්‍රමාණයකින් භාවිත කරන එකක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආසන්නතම තාරකාව ගත්තොත් ඇල්ෆා සෙන්චරි. එයා ඉන්නේ ආලෝක වර්ෂ 4.2ක් දුරින්. ඒක අදහස් මොකක්ද? අපි හදාගත්තොත් ආලෝකීය වේගයෙන් ගමන් කරන යානාවක් හදාගත්තොත් එයාව බලන්න අපිට ඒක නැගලා අවුරුදු 4.2ක් යන්න වෙනවා. අර ඒක තමයි ආලෝක වර්ෂ කියන අදහස. දැනට අපි ගාම තියෙන වේගවත් රොකට් එකේ නැගලා අපි ඇල්ෆා සෙන්චරි බලන්න ගියොත් එහෙම අවුරුදු 20500ක් යනවා ඇල්ෆා සෙන්චරි බලන්න. හරිද? එතකොට මේ 20500 කියන්නේ අපේ ඉතිහාසයේ තියෙන්නේ 2500ක්. ඔය විදිහට ආවේ. එතකොට ඉතින් අපිට හිතා ගන්න බැරි ඒ වගේ එකක් බලයෙන් ආයතන දෙකව සමහර වෙලාවට රෙදි මිනිස්සුත් ආවිල්ලා අපේ සහාය වලින් වෙලා මේ එහෙම වෙලා තියෙන්නේ නේද? ඒක පරිවර්තන සිද්ධ වෙනවා. එතකොට මම එන කිව්වොත් කියනවා මේ ආලෝක වර්ෂ වලින් අපි මනින්නේ දිගමයි මනින්නේ. ඒ ආලෝක වර්ෂ කියන්නේ අපි කිව්වා දිගමයි උපසර්ගයක් විදිහට තමයි ආලෝක වර්ෂ කියන කතා කරනවා. හරි එහෙනම් මට මෙතන කියන්න පුළුවන් එහෙනම් ආලෝක වර්ෂවල තියෙන SI එක ගත්තොත් ආලෝක වර්ෂය කියන බිඳුමට අදාළ වෙන SI එක ගත්තොත් මෙන්න මේකට අදාළ වෙන SI එක බවට පත් වෙන්න ඕනේ දිගමනින් SI එක කියන්නේ ඒ කියන්නේ මීටර කියනවා. එහෙනම් මේකේ SI එක කියවෙන්න ඕනේ මීටර කියනවා. ඒ කියන්නේ පිළිතුර අහතර. ඊට පස්සේ අපි යනවා 7 වෙනි ගණනට. බලන්න පුතේ 7 වෙනි ගණන වෙනවාට කියනවා C සමානයි C වලගේ සමානයි වර්ගමූල K වෙනීම සිම්පල් D සමීකරණේ C යන වේගයේද D යන ඝනත්වයද වෙනවලු. එහෙනම් K වල ඒක මොනවද කියලා අහනවා. මෙතනද ඔය කරන්න ඕනේ මොකද්ද? කරන්න ඕනේ පළවෙනිම දේ තමයි මෙන්න මේ K වර්ගමූලයෙන් උදාගන්න එක. මේ K වර්ගමූලයෙන් උදාගන්නේ කොහොමද? හැමෝම අදලා වර්ග කරනවා නේද? එහෙනම් C වල වර්ගය සමානයි K බෙදීම D කියලානවා. ඒ වුණත් K වල ගැන අපිට ලියා ගන්න පුළුවන් C වල වර්ගයේ වාරයක් D කියලානවා. දැන් මාන ආදේශ කරමු. එහෙනම් අපිට ගත්තේ K වල මාන සමානයි C වල වර්ගයේ මාන බෙදීම එතන C වල වර්ගයේ මාන වාරයක් D වල මාන කියලා ගත්තේ. C කියන්නේ නම් මේගොල්ලෝ කියනවා ප්‍රවේගය කියලා. එහෙනම් L D වල විවේකී වර්ගය. මෙයාගේ D කියලා කියන්නේ ඝනත්වය කියනවා. ඝනත්වය කියන්නේ නම් L වල වෙන ගුණ කියලා එකක්. එහෙමනම් මෙයා අවසන් කරගත්තොත් මෙතන කියනවා L වල වර්ගය D වල වෙන දෙක මෙතනින් M වල පළවෙනි පදය L වල වෙන ගුණ. එහෙමනම් සුළු කරපුවාම නම් කියනවා M වල පළවෙනි පදය L වල වෙන එක පදය සහ D වල වෙන දෙවෙනි පදය කියලා. වෙන සුළු කරගත්තා පස්සේ මාන දැන් මේ මාන දිහා බලලා අපි ඒකට ලියමු. එහෙනම් මෙයාට ගැළපෙන විදිහේ ඒකක නම් ලැබෙන්න ඕනේ. මෙතනදී M කියන්නේ ස්කන්ධය. ඒක නම් අපි මනිනවා කිලෝග්‍රෑම් වලින්. L කියන්නේ නම් දුර ප්‍රමාණයක්. මේක නම් අපි මනින්නේ මීටර වලින්. එහෙනම් මීටර වල රීඩින්ග්. E කියලා කියන්නේ නම් කාලයක්. ඒක නම් අපි මනිනවා තප්පර වලින්. යාවරන් කියනවා ඉස්සල බ්‍රිටන් එකයි කියන්නේ. එහෙනම් මෙයාට මේ ඒකක නම් කිලෝග්‍රෑම් මීටර වල වෙන එකයි. ඉස්සල වෙන දෙකයි. ඒ කියන්නේ පිළිතුර දෙන්නේ අකහතර. පිළිතුර අකහතර. අවශ්‍ය සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ගානට. තුලාවක සංවේදීතාවය ලබා නොපවතින්නේ මොනවද කියලා අහනවා. තුලාවක තියෙන සංවේදීතාවය. අර දැන් මේ සංවේදී කියලා කියන්නේ මොකක්ද? සංවේදී කියන්නේ මොකක්ද? මේ සිද්ධි. දැන් මොකක්ද මේ සිද්ධි කියන්නේ? චූටි දෙයක් වුණත් හොඳට දැනෙනවා. චූටි දෙයක් වුණත් හොඳට දැනෙනවා කියන එක තමයි සංවේදී කියලා කියන්නේ. අර එතකොට කියනවා මෙන්න මේ තුලාවක සංවේදීතාවය නඩාපවතින මොන මොන කාරණාවක්ද කියලා අහනවා.
අර එතන කියනවා මේ තුලාදන්ති දිග මත. ඒතර මතක තියාගන්න තුලාදන්තික දිග වැඩි කරා එයාගේ සංවේදීතාවය අපිට වැඩි වීමක් සිද්ධ වෙනවා. අර ඔබට මෙන්න මේ සිද්ධාන්තම කතා කරලා නෑ තාම. ඉස්සරහට කතා කරනවා. ඒක තුලාදන්තික දිග වැඩි කරා සංවේදීතාව වැඩි වෙනවා කියලා ගන්න. ඊට පස්සේ තුලාදන්ති පරමත පරමත රැඳෙනවා කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. මොකද බර අඩු කිරීමක් කරොත් එහෙම සංවේදීතාව දැනට අපි කෙලින් පොඩ්ඩක් තියලා කියමු. පරීක්ෂා කරමු පස්සේ දැනට පොඩ්ඩක් කියන්න. සූචකයේ දිග මත මොකක්ද සූචකයේ දිග කියන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් රසායනික තුලාවක් වගේ එකක් හැදුවොත් එහෙම මේ තුලාවේ මේ දෙපැත්තට අපි තුලා සැටි දාලා තියෙනවා. අර තුලාවේ දෙපැත්තට තුලා සැටි දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මේ තියෙන මැට් එක අපි මේ විදිහට මෙයාව අසව් කරලා තියලා තියෙනවා. අසව් කරනවා කියන්නේ සාමාන්‍යව දල්දල් වගේ එකක් උඩ තුඩක් වගේ එකක් උඩ පිටවල තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන හරියටම මේක එහෙට මෙහෙට ගියාද කියන එක බලන්න අපි කරන්නේ මෙහෙම දිග සූචකයක් නැත්නම් පට්ටක් පාවිච්චි කරනවා. අර මේක දිග පට්ටක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙහා පැත්තේ මම ගෙනල්ලා තියාගෙන තියෙනවා පරිමාණයක්. ඒකේ මම බිඳුව එහෙම ප්‍රමාණ වලින් ඉඳලා තියෙනවා. එතකොට මේ සූචකයේ දිග වැඩි නම් අරක චූට්ටක් එහෙම ගියපු ගමන් මේ පට්ට හිටිනවා. ඒක නම් කියනවා වෙන කතාවක්. මේ චූට්ටක් වෙනස් වුණත් මේ අට්ට දිග වැඩි නම් හොඳට පේනවා මේ පැත්තේ ඉස්සරහින් එහා පැත්තට ගියා කියලා. ඒක තමයි කියනවා සූචකයේ දිග මත සංවේදීතාවය කියන කාරණාව රැඳෙනවා. ඊට පස්සේ කියනවා හතරවෙනි කාරණාවට තුලාදන්තේ ගුරුත්ව කේන්ද්‍රය මත. තුලාදන්තේ ගුරුත්ව කේන්ද්‍රය මත ඊට පස්සේ පස්වෙනි කාරණාව විදිහට කියනවා තුලාදැටිවල තියෙන බර. අර මේ එතන මම තියාගන්න ඕනේ මේ තුලාදැටිවල තියෙන බර ප්‍රමාණය අඩු කරගත්තොත් එහෙමත් නැත්නම් බර ප්‍රමාණය අඩු කරගත්තොත් එහෙම අපිට මෙතනදී කියන්න පුළුවන් ටප්පා කියන මේක යනවා කියන. ඒක සංවේදීතාවය වැඩි වෙනවා කියලා ගන්න. එහෙනම් බරපතල ප්‍රකාශයක් දෙනවා කියලා ගන්න පුළුවන්. දැන් මට උත්තර දෙකක් තියෙනවා පරීක්ෂා කරන්න. දෙවෙනි උත්තරේ තුලාදන්තේ බර තුලාදන්තේ ගුරුත්ව කේන්ද්‍රය. මෙන්න මේ කාරණා දෙක තමයි පරීක්ෂා කරන්න තියෙන්නේ. අර මේ දෙක අපි ගත්තොත් එහෙම 2 සහ 4 කියන දෙක නම් අපිට මේක බෙදා කරන්න වෙන්නේ තුලාදන්තේ බර තුලාදන්තේ ගුරුත්ව කේන්ද්‍රය. මම මෙහෙම ගන්නවා. මේක මත බෙදා කරනවා තුලාදන්තේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක තමයි සංවේදීතාවයට බල නොපාන කාරණාව වලට මම ගන්නවා. මේ තුලාදන්තේ බර කියන එක මම සංවේදීතාවයට බල පාන කාරණාවක් විදිහට යෝජනා කරනවා. ඒක හැබැයි තාම ඔබට තේරෙන්නේ නැති මේ මොකද මේ බර වැඩි වීමක් වුණොත් පුතේ මෙයාගේ අවශ්‍යතිය කියන කාරණාව වැඩි වෙනවා. බර වැඩි වුණොත් අවශ්‍යතිය වැඩි වෙනවා. අවශ්‍යතිය කියලා කියන්නේ නිශ්චල තියෙන කෙනෙක් නම් චලනය කරන්න දක්වන අකමැති. ඉතින් බැරි වෙලාවට බර වැඩි වුණොත් අවශ්‍යතිය වැඩි වෙන නිසා එයා චලනය කරන්න හරි අමාරුයි. ඒක මොනවාද මේ 2D ස්කන්ධය කියලා දැක්මයි කියලා මෙයා පම්ප් වෙන්නේ නැහැ. හරි බර වැඩි නම් 2D ස්කන්ධය කියලා දැක්මයි කියලා ඒක පම්ප් වෙන්නේ නැහැ. පැහැදිලි? එතන මම කියනවා බර වැඩි නම් මේ අවශ්‍යතිය නැත්නම් පරිමේකරන බල කියන කෙනා තුලාවක සංවේදීතාවය කියන බලපාන සාධකයක් වඩපත් වෙනවා. ඒ නිසා බල නොපාන සාධකයේ වඩපත් වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියලා මම දන්නවා. මොකද සාමාන්‍යයෙන් අපි මෙතනින් මේ කියන දාන්න අසව් කිරීම කරන්නේ ගුරුත්ව කේන්ද්‍රය. ඒක නිසා යාගේ ගුරුත්ව කේන්ද්‍රයේ ලොකු බලපෑමක් මේකට ඇති කරන්නේ නැහැ කියලා ගන්නවා. ඒකම පිළිතුරු විදිහට මම මේක යෝජනා කරන්නේ ආකාර ආම ඔබට මේක කරගන්න බැරි වී අපි විනිමය කරනවල තුනක් කියන කොටස සාකච්ඡා කිරීමක් කරන්නේ ඔබේ සාමාන්‍ය ජීවිතය තුළ. ඒක නිසා ඔබට මේ කතාව කරගන්න ටිකක් අසීරු වෙයි. හරි. ඊට පස්සේ අපි යනවා 9 වෙනි ගානට මෙන්න කියනවා රථයක වේගමානය මමින් දැක්වෙන්නේ රථයේ මොනවද කියලා අහනවා. සාමාන්‍ය ප්‍රවේගය දක්වන්නේ නැත. දැන් ඔය වාහනයක පස්සේ සයිකල් 30 කිලෝමීටර් දිහා බලාගෙන ආවොත් ඒකේ මොනවද නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා අහනවා. ඒකේ නිරීක්ෂණය වෙන්නේ සාමාන්‍ය ප්‍රවේගය. නැත්ද? ඒ කියන්නේ පොඩින් කියනවා ඔයා කපනයෙන් ආවට පස්සේ අපි ඉවරනට පස්සේ ස්පීඩ් මීටර් දිහා බලනවා පිටරන මේ මීටරයි කියලා දාන කටන කරලා තියෙනවා. ඒක කටන කරගෙන නෑනේ සාමාන්‍ය විදිහට නතර වෙලා තියෙන එකක් නේ. ඊයේ තමයි දැන් ආවි කියලා නතර වෙලා තියෙනවා. එහෙම නතර වෙන්නේ නෑ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රවේගයක් දෙවියන් ඉදිරිපත් කරන්නේ. දෙවෙනි එක ක්ෂණික ප්‍රවේගය. ඇත්තද?
ඕනේ ප්‍රවේගය ශෘංගික කතාවද හරි ඔය තැනින්තර වෙනස් වෙනවා. හැබැයි ප්‍රවේගය කියන සිද්ධිය නම් පොඩි අවුලක් තියෙනවා. දැන් මොකද ප්‍රවේගයක්ද වේගයක්ද වේගයක්ද එහෙනම් දෙවියන් දෙන්න මම තයාර කරනවා. සාපේක්ෂ ප්‍රවේගය. දැන් අපි තාම සාපේක්ෂ ප්‍රවේගයක් කියන එක ගන්න නේද? මේක වෙන ශෘංගික වේගය අන්න ඒක තමයි ඇත්තටම නිරූපණය කිරීම කරන්නේ. ඒක තමයි නිකට අතර තමයි ඉලක්ක විදිහට කරන්නේ. ඊළඟ සැරේම 10 වෙනි ගානට 10 වෙනි ගාන අවම පිටම දශම බිඳුවකින් මිලිමීටර වන ස්වරූප වාමානික ඊටහා පිළිගිරය මනාලෙස ස්පර්ශ වන විට පරිමාණ පිළිම එක රූපයේ දැක්වෙනවලු. අදාළව ඝනකම බැලීමේදී පරිමාණ පිළිම දෙක රූපයේ දැක්වෙනවලු. අදාළ නිවැරදි ඝනකම සොයන්න කියනවා. එහෙනම් ඔබට මෙතනදි ගන්න පුළුවන් මේ ඇවිල්ලා අවම පිළිම දශම බිඳුවයි එකක් වන ස්වරූප වාමානයක් තියෙන්නේ. එහෙනම් පළවෙනි පිටුම දිහා බැලුවොත් ඕකෙන් අපිට මේකේ මූලාංක දෝෂය. දැන් මොකද පළවෙනි පිටුම දිහා බලලා මෙයාගේ තියෙන මූලාංක දෝෂය කීයද කියලා කියන්න බලන්න. මේකේ තියෙන මූලාංක දෝෂය නම් කීයද? ඔව් මූලාංක දෝෂය කියන කෙනාව එනවා. මේකේ ධර්ම මූලාංක දෝෂය. මේ මූලාංක දෝෂය අගේ නම් එන්නේ අවම පිළිම වාරයක් සමපාත වෘත්ත පරිමාණ කොටස දාලා අගේ කියලා එන්නේ. ආපාද වෘත පරිමාණ කොටස අදාළ අගය කියලා කියන්නේ. අදාළ අගය. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් මෙයාගේ තියෙන අවම විලමනන්නේ 0.1 මිලිමීටර කියලා. සමපාත වෙලා තියෙන වෘත පරිමාණ කොටස අදාළ අගය නම් එනවා 27යි කියලා. එහෙනම් මේක සුළු කරලා ගත්තොත් වෙනවා 0.227 මිලිමීටර කියලා. මේ තමයි මෙයාගේ තියෙන මේ මොහොතේ මූලාංක දෝෂය. ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාවට යනවා. ඊළඟට ගන්නවා මේකේ තියෙන අවසන් පාඨාංශය. මෙයාගේ තියෙන අවසන් පාඨාංශය මට ලබා ගැනීමක් කරන්න පුළුවන්. මේකේ තියෙන අවසන් පාඨාංශය නම් අපි ලබා ගන්නවා ප්‍රධාන පරිමාණ කොටස් වලට අදාළ කියවීම. මම මේක ගන්නවා ප්‍රධාන පරිමාණ කියවීම. ඔබට සමහර තැන්වල කියන්නේ රේඛීය පරිමාණ කියවීම කියලා. සාන උපකරණයේ තියෙන අවම විම වාරයක් වෘත පරිමාණ කොටස් ගන්නට අදාළ ගියන වෘත පරිමාණ කොටස් ගන්නට අදාළ ගියන එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන්කම තියෙනවා මෙයාගේ තියෙන මේ ප්‍රධාන පරිමාණ කියවීම නම් බැලුවොත් ගන්න තියෙනවා මිලිමීටර 1.5කට වඩා වැඩි. උපකරණයේ තියෙන අවම විලම නම් කියන්නේ 0.01 මිලිමීටර කියලා. වෘත පරිමාණයේ තියෙන කොටස් ගන්නට අදාළ ගියන කියනවා 12 වෙනි කොටස තමයි මේක සමපාත වෙලා තියෙන්නේ. ඒ මොනොත් මෙතන ගන්න පුළුවන් 1.5 මිලිමීටර ධන 0.12 මිලිමීටර ඒ මොනොත් සුළු කරපුවම නම් මෙතන කියනවා 1.62 මිලිමීටර කියලා එනවා. මේක තමයි මේ මොහොතට අදාළව තියෙන පාඨාංකය. හරිද? මම වාගේ මහන්නේ මේකේ නිවැරදි හදාදී ගණනම කීයද කියලා ගන්න. අපි දන්නවා මේ විදිහට මූලාංක දෝෂ තීරණකරණයේ පාඨාංක ලබා ගැනීමදී අවසන් පාඨාංකය කියන කෙනා අපිට ලැබෙන්නේ අවසන් පාඨාංකය කියන කෙනා අපිට ලැබෙන්නේ නැත්නම් මම කියන නිවැරදි පාඨාංකය කියලා නම. නිවැරදි පාඨාංකය කියන කෙනා අපිට ලැබෙන්නේ අවසන් පාඨාංකයේ මම අඩු කරන්න ඕනේ මූලාංක දෝෂය. මේම අඩු කරුවම තමයි අපිට නිවැරදි පාඨාංකය ලැබෙන්නේ. මෙයාට තියෙන මේ අවසන් පාඨාංකය නම් ඉන්නේ 1.62 මිලිමීටර කියලා. මේකේ තියෙන මූලාංක දෝෂය නම් වෙනවා 0.27 මිලිමීටර කියලා. එහෙනම් සුළු කරගත්තොත් අපිට මෙතන ගන්න පුළුවන් කියන්නේ එතකොට. ඔව්. සුළු කරපුවාට එකක් න? ඒක ඉවෙන්ට උත්තරේ. සුළු කරගත්තොත් මෙතන 12 හතක් ගන්න 7යි 8යි 9යි 10යි 12යි 5යි. හරි. කතරා දෙන්නේ. ඒක නම් හරියට 1.6යි ඒක හරි. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් මෙතන තියෙන 5යි 3යි 1.3යි 5යි මිලිමීටර කියලා එන්නේ. හරි. එහෙම උත්තරයක් මේකේ නැහැ. මේකේ උත්තරයක් නැහැ.
එහෙනම් ඔබට හැමෝටම ලකුණක් ලැබෙනවා. ඒකේ ගානේ පොඩි අවුලක් තියෙනවා. ඒක නිසා හැමෝටම එකට පිළිගන්න. ඊළඟට අපි යනවා 11 වෙනි ගානට. 11 වෙනි ගානේ කියනවා පුවන වෙලීමට සකස් කළ වර්ණීය ප්‍රකරණයක ප්‍රධාන පරිමාණය අංශකෙන් 3 එක කොටස් වලින් යුක්ත වෙනවලු. ඒ කොටස් 39ක් සමාන කොටස් 40කට බෙදීමෙන් වර්ණීය පරිමාණයක් සාදලා ගේනවලු. උපකරණයේ කුඩාම විනම වන්නේ ඔක්කොමක්ද කියලා බලන්න අහනවා. අර එතකොට අපි දන්නවා මේ උපකරණයේ තියෙන අවම විනම ගත්තොත් අවම විනම කියන කෙනාව අපිට ලැබෙන්නේ ප්‍රධාන පරිමාණ කොටසක දිගේ අඩු කරන්න ඕනේ වර්ණීය කොටසක දිග. එහෙනම් මම කියනවා ප්‍රධාන පරිමාණ කොටසක දිග ප්‍රධාන පරිමාණ කොටසක දිගේ අපි අඩු කරනවා වර්ණීය කොටසක දිග. වර්ණීය කොටසක දිග. එහෙනම් අපිට මෙතනදී ගන්න පුළුවන් මේකේ තියෙන ප්‍රධාන පරිමාණය අංශකින් 3 එක කොටස් වලින් සමන්විත වෙන්නේ. වර්ණීය පරිමාණය ගත්තොත් මේ හදලා තියෙන්නේ අපිට කියනවා e කොටස් 39ක්. ඒ කියන්නේ අංශකයකින් 3 එකකින් කොටස් 39ක් අරගෙන මේක අපි බෙදනවලු කැලි 40කට. මේ බෙදලා හදලා තියෙන්නේ. එහෙමනම් දැන් ඔබට මෙතන ගන්න පුළුවන් 3 එක කියන කෙනාව එළියට ගන්න. ඒක පොදුයි. එහෙමනම් දෙනවා 1 රින 39 විදිහම 40යි. එහෙනම් සුළු කරගත්තොත් මෙතන කියනවා 3 එක වාරයක් 40යි කියලා එනවා. ඒ කියන්නේ මට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මේක නම් වෙනවා ඊයද. ඔව් අංශකයේ 120 එකක් කියලා පිළිගන්න. හරිද? ඒක උත්තරයක් තියෙනවද බලන්න. කලාවලින් නම් තියලා තියෙනවා නේද? අපි දන්නවා අංශකයක් කලාවලට ගෙනියන්නේ කොහොමද? ඔව් අංශකයක් කලාවලට ගෙනියනවා නම් හැඩින් රෙඩි කරන්න ඕනේ. එහෙනම් ඔබට මේක කලාපැත්තට ගෙනියන්න පුළුවන්. මේක මම ගුණ කරලා දානවා හැඩින්. එහෙමනම් අපිට මෙතනින් ගන්න පුළුවන් තියෙනවා කලාන භාගයක් කියනවා. කලාන භාගයක් කියනවා. ඒ කියන්නේ පිළිතුර විදිහට අපිට ගන්න තියෙන්නේ මේ විදිහට අපිට පිළිතුර අපහසු. හරිද? ඊළඟ සබ්ජෙක්ට් 12 වෙනි ගානට 12 වෙනි ගානදී කියනවා ගණකයක පැත්තක දිග හා ස්කන්ධයේ මෙනීමෙන් එහි ඝනත්වය නිර්ණය කරනු ලැබේලු. එම අධ්‍යයන මෙනීමේදී ස්කන්ධයේ මනින්දින 3%ක දෝෂයක් කර ගන්නවාලු. දිග මනින්දින 2% දෝෂයක් සිද්ධ වෙනවාලු. ඝනත්වයේ මෙනීමේදී සිදුවන දෝෂයේ ප්‍රති කොටසක් කියලා. හරිද? ඒකටත් කියන්නේ සාම ඔබට මේක හදන්න බෑ. මොකද අපි දෝෂ ගණනයේ කියන එක තාම සාකච්ඡා කරලා නැහැ. ඒ වුණාට මම මේකේ ගාන සම්පූර්ණ වෙන්න කතා කරන්න මේන මේකේ තියෙන මුළු ප්‍රතිශත දෝෂී කියන කෙනා වෙනවා. මුළු ප්‍රතිශත දෝෂී කියන කෙනා වෙනවා. මේකේ ස්කන්ධයේ මනින්දි වෙන ප්‍රතිශත දෝෂය සහ පරිමාව මනින්දි වෙන ප්‍රතිශත දෝෂී කියන දෙකේ එක දුමයි. ඒ මොනොත් අපිට ගන්න පුළුවන් මේකේ ස්කන්ධයේ මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය නම් කෙලින්ම 3යි කියලා කියනවා. ඒ වගේම පරිමාව මෙනීමේදී වන 100 ප්‍රතිශත දෝෂය ගත්තොත් ඒක නම් අපි ගන්නවා 3 වැඩි කිරීම දිග මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය කියලා ගන්නවා. දිග මෙනීමේදී ප්‍රතිශත දෝෂය කියලා ගන්නවා. අර මේක වුණා කියන්න ස්කන්ධ මෙනීමේදී ප්‍රතිශත දෝෂය ස්කන්ධ මෙනීමේදී ප්‍රතිශත දෝෂය ඒකට අපි එකතු කරනවා පරිමාව මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය. හැබැයි පරිමාව නෙවෙයි ඒගොල්ලෝ කියලා කියන්නේ දිග පරිමාව කියන්නේ. ඒක වගාවක් සුමාරයක් දිග මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය. එහෙනම් ස්කන්ධ මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය නම් 3යි. දිග මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය නම් මම ගන්නවා 3 වැඩි කිරීම. දිග මෙනීමේදී වන ප්‍රතිශත දෝෂය 2යි. එහෙනම් සුළු කරගත්තාම මෙතන 3 මේකට එකතු වෙන්න ඕනේ 6ක්. ඒ කියන්නේ ඔක්කොම නම් යනවා කියද්ද 100ට 9ක් කියන. එහෙනම් ඔක්කොම නම් යනවා 100ට 9ක්. ඒ කියන්නේ පිළිතුර 4 විදිහට.
හරි. ඊට පස්සේ අපි යනවා 13 වෙනි ගානට. මේක 13. කියන යම් වස්තුවක් චලනීය වූ දුර ශුන්‍ය වේ නම් එම වස්තුවේ විස්ථාපනයේ සම්බන්ධ ප්‍රකාශය වේ කුමක්ද කියලා අහනවා. දැන් ඒකට අපිට මොකක්ද කියන්න පුළුවන්? කියනවා මේ විස්ථාපනයේ ශුන්‍ය වෙන්න බෑ කියලා කියනවා. ඇත්තට මෙහෙම කතාවක් ප්‍රයෝගිත වෙන්නේ අපි නිකන් කතා කරනකොට අපිට කියන්න පුළුවන් ඔය විස්ථාපනයේ කියන කෙනාව හැදින්නේ හැමිට නිකන් දුර කියන රාශියට දිශාවක් එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට වගේ කරගත්තා ඒක. එහෙම නැත්නම් එහෙමනම් මට මෙතන කියන්න පුළුවන්කම තියෙනවා යම් කිසි වස්තුවක් චලනීය වූ දුර ප්‍රමාණය ශුන්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක බිඳුවයි නම් විස්ථාපනයක් මොනවද වෙන්නේ? බිඳුවක් වෙනවා. දුර බිඳුවයි නම් විස්ථාපනයේ බිඳුවයි. හැබැයි විස්ථාපනයේ බිඳුව වෙච්ච මොකක්ද දුර බිඳුවයි කියන්න බෑ. දුර බිඳුවම විස්ථාපනයේ බිඳුවයි. හැබැයි විස්ථාපනයේ බිඳුව උනන්ද දුර බිඳුව වෙන්නේ. දැන් මේක දුර ගැන කතා කරන්නේ. දුර බිඳුව වෙනවා. එහෙනම් අපිට මෙතනදී කියන්න පුළුවන්කම තියෙනවා සෑම විටම යාගේ විස්ථාපනය ශුන්‍ය විය යුතුයිමයි. අර දුර බිඳුවක් වෙනවා නම් අනිවාර්යයෙන්ම විස්ථාපනයේ බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේක ඉතිරි විදිහට උත්තර ආපුතුන. අර මේ කොටස තවදී කතා කරන්න පුළුවන් නේද? දැන් මෙහෙම වෙන්න පුළුවන්. වස්තුව කොහොමද ගමන් කරන්නේ කියලා හිතන්නකො. මෙතනින් පටන් ගන්න වස්තුව දීම රෝපක කරගෙන ආපහු දෙන්නවා. මේව රෝපක කරගෙන අවුදෙන්න આવොත් මට කියන්න පුළුවන් මෙයාගේ විස්ථාපනයේ තියෙන බිඳුවයි. මේකේ විස්ථාපනයේ බිඳුවයි. හැබැයි මෙයාගේ දුර නම් බිඳුව වෙන්නේ නැහැ. අර මෙතන කතාව දුර බිඳුව වෙනවා කියන්නේ මේක මොකක්ද කියන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම විස්ථාපනයේ බිඳුව වෙනවා. ඒකයි මේක මාත් ගන්නේ. ඊට පස්සේ මම යනවා 14 වෙනි ගානට. මේක 14 වෙනි කියනවා නිව්ටන් 6 සහ 10 බල දෙකට එකතුව විය හැකි කුමක්ද කියලා අහනවා. අර මෙන්න කියනවා මේ බල දෙකක් තියෙනවලු. මෙන්න මේ බල දෙක ක්‍රියාත්මක වෙනවලු නිව්ටන් 6 සහ නිව්ටන් 10 කියලා. එතන මේ බලය නිව්ටන් 10 කියලා ගත්තොත් මෙතනින් මේ තියෙන බලය නිව්ටන් 6 කියලා ගත්තොත් ඔන්න ඔය බල දෙක ක්‍රියාත්මක වෙනවලු. පුතේ මතක තියාගන්න අපි දෛශික ඉස්සරහට දෛශික පාඩම කතා කරලා කියනවා මේ විදිහට බලයක් එකක් තිබ්බොත් නැත්නම් දෛශික දෙකක් තිබ්බොත් මේ දෛශිකවල සම්ප්‍රයුක්තිය විදිහට ලැබෙන්න පුළුවන් උපරිම සහ අවමග්ගයක් තියෙනවා. මේකේ සම්ප්‍රයුක්තිය වල R කියලා ගන්නකොට R වලට ලැබෙන්න පුළුවන් උපරිමාගය يعني මැක්සිමම් අගය අපිට ලැබෙන්නේ දෛශික දෙකේ එකතුව වගේ ලු. අර ඒ කියන්නේ 10යි නිව්ටන් දාන 6යි නිව්ටන් කියන දෙක එකතු වෙලා ලැබෙනවලු. ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් පරිමාණය නම් නිව්ටන් 16යි. ඒ වගේම මේකේ ලැබෙන්න පුළුවන් අවමගය ගත්තොත් එහෙම මිනිමම් වගේ ගත්තොත් ඒක අපිට ලැබෙන්නේ මෙන්න මේ දෛශිකවල තියෙන අන්තරේ වගේලු. ඒ කියන්නේ 10යි නිව්ටන් වෙන 6යි නිව්ටන් වගේ මේක ලැබෙනවා කියනවා. ඒ කියන්නේ මෙයාව නම් අපිට ලැබෙනවා 4යි නිව්ටන්. මතක තියාගන්න පුතේ දෛශික දෙක වෙන මොන ආකාරයකට සකස් වුණත් දෛශික දෙක වෙන මොන ආකාරයකට සකස් වුණත් ලැබෙන එකතුව නැත්නම් ලැබෙන අගය මෙන්න මේ අගයත් දෙක අතර නැටයක් තමයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ 16ට වඩා වැඩි වෙන්නත් නැහැ, 4ට වඩා අඩු වෙන්නත් නැහැ. ඒකේ අතර නැට මොන හරියක් ලැබෙනවා. එන්න මේකේ උත්තර දෙක අපේ මොකද දෙක. පළවෙනි උත්තරේ බලන්න. පළවෙනි උත්තරේ කියන්නේ දෙක. වෙන්න පුළුවන්ද? නැහැ. දෙවෙනි උත්තරේ බලන්න. 8 වෙන්න පුළුවන්ද? අන්න වෙන්න පුළුවන් උත්තරය 8. තුන්වෙනි උත්තරේ පාඩ දෙක තියෙනවා 18 වෙන්න පුළුවන්ද? 18 වෙන්න බෑ. හතරවෙනි උත්තරේ පාඩ දෙක තියෙනවා 20 වෙන්න පුළුවන්ද? බෑ. පස්වෙනි උත්තරේ පාඩ දෙක තියෙනවා 24 වෙන්න පුළුවන්ද? බෑ. එවනම් මේකේ කියන එක දෙකට දෙන්නේ දෙවෙනි උත්තරේ විතරයි. ඒ කියන්නේ නිව්ටන් 8. හරි. ඊළඟ සත්‍යනා පවලසරි ගානට තුවරණීය වන වස්තුවක වෙන කියන වස්තුවක් තුවරණීය වෙද්දී ප්‍රවේගයේ සැම පිටම වෙනස් වෙනවලු. ඊට පස්සේ කියනවා වේගයේ සැම පිටම වෙනස් වෙනවලු.
චලිත දිශාව සැමවිටම වෙනස් වෙනවා කියලා කියනවා. හරි. බලමු චුට්ටක්. මේක පළවෙනි කතාව. ප්‍රවේගයේ සැමවිටම වෙනස් වෙයි. හරි. එතකොට ඊවලදී කියනවා ප්‍රවේගයේ සැමවිටම වෙනස් වෙයි. අපි කොහොමද දන්න කතාව තමයි ත්වරණය කියලා කියන්නේ නම් ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස විදීම ගතවන කාලය කියන එක ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ත්වරණයක් පවතින ප්‍රවේගය වෙනස් වෙන්න ඕනේ. හරි. ඒක මම කියනවා පළවෙනි එක නිවැරදි එකක් විදිහට මම බාර ගන්නවා. වීමගතිය වේගයේ සැමවිටම වෙනස් වෙයි. දැන් අපිට කියනවා මේ ත්වරණය කියන කෙනාව වෙන්න නම් වේගයේ හැම වෙලාවකම වෙනස් වෙනවා කියනවා. ඇත්තද? මට මේ කතාවක් ගන්න පුළුවන් ඈ. බලන්න මෙන්න මෙහෙම කල්පනා කරලා මම වාට කිව්වා මේ ප්‍රවේගය කියලා කියන්නේ ආගන්න ප්‍රවේගය කියන්නේ වේගයේ දත දිශාව. යමෙකුගේ පුතේ වේගයේ නියත වෙලා තිබිලා දිශාව විතරක් වෙනස් වුණා අපි කියනවා යාගේ ප්‍රවේගය වෙනස් වෙනවා කියලා. දැන් මොකද උදාහරණය තමයි වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන කෙනෙක්. මෙයාගේ වේගය දිගටම නියතව තිබ්බා. මේකේ වේගය දිගටම නියතව තිබ්බා. එයාගේ දිශාව වෙනස් වීම නිසා අපි කියනවා ප්‍රවේගය වෙනස් වෙනවා කියලා. ප්‍රවේගය වෙනස් වෙන අයට කියන්නේ ත්වරණය වෙනවා කියලා. හරි. එහෙනම් මට මේකේ පළවෙනි කියනවා වේගයේ සැමවිටම වෙනස් වෙයි කියන එක නිවැරදි පිළිතුරක් විදිහට මට බාර ගන්න බැහැ. මොකද සැම විටම කියනවා. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේ ගත්ත වේගය නියතයි. ඒක ගන්න ඕනේ. ඒ හින්දා මේක බැරි වගක් කියන්නේ දෙන්න තමයි මම B එක තෝරන්නේ. යන්න සීම කරන්නේ. දිශාව සැමවිටම වෙනස් වෙයි. අතන දිශාව සැමවිටම වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම වස්තුවක් තියෙනවා මෙන්න මේ වස්තුව මෙහෙම යනවා කියලා ගන්න. මේක වස්තුව මේවා සරල රේඛීය මාර්ගයේ යන්නේ. පටන් ගන්න යාගේ තියෙන ප්‍රවේගය තප්පරයට මීටර 2යි. ටික වෙලාවක් ගියාට පස්සේ යාගේ තියෙන ප්‍රවේගය තප්පරයට මීටර 5ක් වෙනවා. හරි මේකේ දිශාව වෙනස් වෙලා ඒ වුණාට මේ වස්තුවේ ත්වරණය වෙනවා කියලා ඉතින් ගන්න. ඒතර දිශාව සැමවිටම වෙනස් වෙයි කියන කතාවත් අපිට වැරදි විතරේ බාර ගන්න. එහෙනම් B එකක් වැරදි C එකක් වැරදි ඒ මොනද A විතරයි අපිට ප්‍රවේගයේ සැමවිටම වෙනස් වෙයි. ඒක විතරයි අපිට නිවැරදි විතරක් විදිහට මේකේ බාර ගන්නවා නම් බාර ගන්න දෙන්නේ. හරිද? එහෙනම් පිළිතුරක් කතා ගන්න. ඒක විතරක් නිවැරදි කියලා ගන්න. එවනම් කොට අපි ඒ පාස්ක හතර සාකච්ඡා කරලා තියෙනවා. අපි එතන බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී ඒ පාස්ක පහ මේ විදිහටම සාකච්ඡා කරලා අපිට පිළිගන්න.